වැට කඩලු සීමා එමට තිබියදීත් මිනිස්සු ජීවත් වෙන්නේ දහසක් පැතුම් පොදි බැඳගෙන. හෙළන සුසුම් ගානේ ජීවිතයේ නොයෙක් වැටකඩුලු මිනිස්සුන්ට විටින් විට මතුවෙනවා. රෝහල් ඇඳකට සීමා වෙලා ජීවිත ගත කරන මිනිස්සුන්ගේ දුක්ඛිත කතා පිටුපස වකුගඩු රෝගය ඉදිරියෙන් සිටින්නේ නොසිතන ලෙසයි. පිරිසිදු දියබිඳක් බොන්නට නොමැති වූ කල සුසුම් ලන ගැටලු හමුවේ මිනිසුන් අසරණ වෙද්දී ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය එයට සරණක්මය. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියත් සිවිල් ආරක්ෂක බලකායත් කැලණිය විශ්වවිද්‍යාලීය රසායන විද්‍යාංශයත් එක්ව පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය දියත් කරනුයේ 2014 වර්ෂයේ සිටයි. එහි තවත් පියවරක් පසුගියදා පැවැත්වුණේ ලියනගම පොල්පිතිගම ග්‍රාමීය කේන්ද්‍ර කර ගනිමින්. මිනිස්සු ජීවත් වෙන්න මොනතරම්නම් දේවල් කරනවද? හැබැයි මේ ලංකාවේ මිනිස්සු තවත් පිරිසක් ඉන්නවා එදිනෙදා Tamanට අත්‍යවශ්‍යම දේවල් ජීවත් වෙන්න හොයන. මේ මහව පොල්පිතිගම ගම හරිම සුන්දරයි. ඔබට ඒ සුන්දරත්වය දැන් සමීප වෙනවා ඇති. ලස්සන වැව්තාවුල්ලක්, ඒ වැව්තාවුල් අසලින්ම සුන්දර වෙල්යායක්, ශාස්ත්‍රීය ගම්මානයක්. හැබැයි මේ ශාස්ත්‍රීයත්වයේ මේ සුන්දරත්වයේ පිටිපසත් මහ දුක්බර කතාවක් තියෙනවා. මාරාන්තික වකුගඩු රෝගය මේ ගමේ මිනිස්සුන්ට අලුත් වචනයක් කරා. අනාගත පරපුර නිරෝගිමත් ජාතියක් කරන්න අද දවසේදී මේ ගමේ මිනිස්සු බලාපොරොත්තු එකතු කර ගන්නවා. ඒ නිසාම පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ කණ්ඩායමටත් අද අලුත් දවසක්. මේ ගමට අලුත් බලාපොරොත්තු දීලා යන්නටයි අපි ආවේ. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 75 වන ජලපිරිපහදු මධ්‍යස්ථානයේ ලෙසිනුයි එය ඉදිවුණේ. දිනකට ජලය ලීටර 15000ක් දන් දෙන්නට මෙම ජලපිරිපහදු මධ්‍යස්ථානයට හැකි බව සිහිපත් කරනුයේ එයින් ප්‍රතිලාභ ලබන පිරිසද 5000කට ආසන්න බවද සිහි කරමින් රුපියල් ලක්ෂ 13.5 වියදමින් මෙම ජලපිරිපහදු මධ්‍යස්ථානයේ ජනසතු කෙරුණේ චීනයේ ඩූ ෆූජියන් මහතා ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යජාලය නරඹන පින්වතුන් පිරිසකගේ මූල්‍ය දායකත්වයෙන්. පොල්පිතිගම මහමෙවුනා භාවනා අසපුවේ ගරු අනුශාසක රම්බුක්කන සුජාත බෝධි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ අපි සියලු දෙනා මේ ආකාරයෙන් සම්බන්ධ වී සිටින්නේ පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 75 වන ජලපිරිපහදු ඒකකය විවෘත කිරීමේ උතුම් පුණ්‍ය මංගල්‍යයට විශේෂයෙන්ම 2014 වර්ෂයේ ආරම්භ කළ මේ පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතිය ඔස්සේ පිරිසුදු පැන් ටිකක්, පිරිසුදු වතුර ටිකක් පානය කරලා තමන්ගේ කායික නිරෝගී බව රැක ගන්නට උපකාර ලද පිරිස මේ වෙනකොට ලක්ෂ 5කට අධිකයි. එතකොට අද මේ අපි සියලු දෙනා සම්බන්ධ වෙන්නේ පොල්පිතිගම ලියනගම ගම්මානයේ ඉදි කරන ලද නව ජලපිරිපහදු ඒකකයේ විවෘත කිරීමේ පින්කමට. විශේෂයෙන්ම මේ ජලපිරිපහදු ඒකකය මේ අස්සපු භූමියේ වැඩ වාසය කරන මහා සංඝරත්නයටත් ඒ වගේම ප්‍රදේශවාසී ජනතාවටත් තමන්ගේ ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන පානීය ජලය නැමැති පහසුකම සලසා දෙන්නට සමත් වේවි.
තව අවුරුදු ගණනාවක් පුංචි තරුණ මහලු හැම දිනාටම ඒ වගේම වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලාට ඒ වගේම සිල් ගුණදම් රැකීමේ අපේක්ෂාවෙන් උපෝසත සීල භාවනා වැඩසටහන් වලට ළමා වැඩසටහන් වලට තරුණ වැඩසටහන් වලට මේ පුණ්‍ය භූමියට පැමිණෙන සියලු දෙනාට පිරිසුදු පානීය පැන් පොදක් ලබා ගැනීමට මේ පුණ්‍ය ව්‍යාපෘති උපකාර වෙනවා නොඅනුමානයි. අප මේ සිදු කරන 75 වන මේ උදාර පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියේ යම් විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ පුණ්‍ය ව්‍යාපෘතියට දායකත්වයේ දරන්නේ චීනයේ පදිංචි ඒ චීන ජාතික ඩු ෆූජියන් කියන මහත්මයා. ඒතර එතුමාට අපත් සමග ඥාති හිතවත්කමකුත් නැහැ. අප කෙරෙහි අපට මේ දන් අඳුනන පිරිසකුත් නෙමෙයි. නමුත් එතුමාගේ කාරුණික හදවත නිසා විශේෂයෙන්ම ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සිදු කරගෙන යන උදාර පුණ්‍ය ව්‍යාපෘතිය අසන්නට ලැබීමෙන් තමයි මේ පින්වත් මහත්මයා ඉදිරිපත් උනේ. අපිත් මේ මමත් ජලපිරිපාදු ඒකකයක් ලංකාවේ යම් ප්‍රදේශයක වාසය කරන ජනතාවට ලබා දෙන්න කැමතියි කියලා. ඉතින් ඒ ජලපිරිපාදු ඒකකයේ තමයි මේ පොල්පිටිගම ලියනගම ප්‍රදේශයේ පින්වතුන්ට ලැබුණේ. පින්වත්නි, අපි විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක්, අපි උපත ලබද්දී අපි බෞද්ධ වෙන්න පුළුවන්, අබෞද්ධ වෙන්න පුළුවන්. අපි බුදුදහම ගැන අහලා තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නයේ සරණ ගිය කෙනෙක් වෙන්න පුළුවන්, සරණ නොගිය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපි හැමදෙනාම ජීවිතේ උරුම කරගෙන ඉන්නා වූ සත්‍යයක් තියෙනවා. ඒ තමයි අපි පාවිච්චි කරන වචන, අපි සිතන සිතුවිලි, අපි කයින් කරන ක්‍රියාවන්, මේ සියලුම චේතනාත්මක ක්‍රියාවන් උදෙසා අපේ ජීවිතේ විපාකයක් සකස් වෙනවා. ඒ විපාකයේ සකස් වීම තමයි අපට භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ පින පව කුසලය අකුසලය කියලා. ඒතර ඔබේ මගේ ජීවිතය මේ මනුස්ස ලෝකේ උපන්නට පස්සේ ක්‍රමානුකූලව ටික ටික වයසට ගිහිල්ලා යම් මොහොතක එනවා මේ මනුස්ස ජීවිතය අතහැරලා දාන දවසක්. ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ හරියට මේ ගහකින් ගෙඩි වැටෙනවා වගේ. ගහකින් කොළ වැටෙනවා වගේ කියලා. මොකද දැන් ගහකින් ගෙඩි වැටෙන එක කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. සමහරවිට පුංචි ගෙඩි කාලේ ගැට කාලෙත් ගෙඩි වැටෙනවා. සමහරලාවට ගෙඩිය මෝරපු කාලෙත් වැටෙනවා. ගෙඩිය ඉදිලත් වැටෙනවා. ඒ වගේ තමයි මේ ගහකින් ගෙඩි වැටෙන්නේ කොයි මොහොතේද කියලා කියන්න බෑ වගේ. අපේ ජීවිතයත් කොයි මොහොතේදී ලැබපු මේ උදාර දුර්ලභ මනුස්ස ජීවිතය අහිමිලා යනවාද කියලා අපිට කීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ කාරණේ හොඳින්ම තේරුම් ගත්ත, හොඳින්ම වටහා ගත්ත, අවබෝධ කරගත්ත අප හැම කෙනා කෙරෙහිම අපටත් වඩා අප කෙරෙහි කරුණාවක් දක්වපු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ සත්‍ය මේ ලෝකෙට කියා දුන්නා. සම්මා සම්බුද්ධත්වයට සමග ඒ බෝධි මූලයේ වජිරාසනය තුල මත වැඩ ඉඳ බුදුරජාණන් වහන්සේ බුද්ධ කෘත්‍යයේ තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ලැබලා අවසන්. නමුත් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පටන් ඊතුරු අවුරුදු 45 පුරාම උන්වහන්සේ සෑම මොහොතක හුස්මක් කෙළුවා නම් හුස්මක් කෙළුවේ, සෑම මොහොතකම උන්වහන්සේ ගමකට වැඩිය නම් වැඩම කළේ, දානි වේලයක් වෙලඳුවේ,
මේ දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්. දැන් ඔබේ ජීවිතයේ ඔබ හදවතට තට්ටු කරලා අහන්න ඔබ ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. අපේ තියෙනවා අපිත් එක්ක බැඳිච්ච වගකීම් රාශියක්. දුවලා පුතාලා අම්මලා තාත්තලා මුණුබුරු මිනිබිරියෝ අයියා අක්කා අම්මත් ගොඩාක් තියෙනවා. ඒතර ඒව තමයි අපේ හිතේ වැඩ කරන්නේ. හැම තිස්සෙම අපේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මගේ දරුවන්ට යහපත් අනාගතයක් සකස් කරලා දෙන්න. මගේ පවුලේ අයට මොනුබුරු මිනිවිරියන්ට ඕවා තමයි වැඩ කරන්නේ හිතවල. බුදුරජාණන් වහන්සේගේ අදහස ඒ වගේ පටු නෑ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පිරිනුවන් පාන මොහොත දක්වා උන්වහන්සේගේ කරුණා හදවත පැතිරලා තිබුණා සියලු ලෝකවල සියලු සත්‍යයන් උදෙසා. සියලු ලෝකවල සියලු සත්‍යයන් උදෙසා. මොකද බුදුරජාණන් වහන්සේ තරම් මේ උපත ලබන වයසට යන මැරෙන නැවත ඉපදී මේ සංසාර ගමනේ ගමන් කරන සත්‍යය විඳින දුක බුදු කෙනෙකු තරම් වෙන කිසිම කෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ, දකින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ හදවතේ ඒ පැන නැගී මහා කරුණාවට හැකියාව ලැබුණා පින්වත්නි මේ ලෝකයේ තිබෙන දරුණම ගිනි නිවා දමන්නට. ඒ තමයි රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. රාග දේශ මෝහ ගින්න තරම් අපේ ජීවිතේ පුලුස්සන ගින්නක් තවත් නැහැ. තවත් නැහැ. රාගයෙන් හිත ඇවිස්සලා, රාගයෙන් හිත යටපත් වෙලා විවිධාකාර අකුසලයන්ටපත් වෙන ලෝක සත්‍යය අපි දිනපතා රූපවාහිනියෙන්, ප්‍රවෘත්ති වලින්, පත්තර වලින් අපි දිනපතා අහන්නේ දකින්නේ නැද්ද? ඒතර බලන්න රාගයෙන්ම බැටකමින් රාගයෙන්ම හිතේ යටපත් වෙලා, දේශයෙන්ම යටපත් වෙලා, මෝහයෙන්ම යටපත් වෙලා මේ ක්‍රියා කරන මිනිස්සයා තවත් මිනිස්සෙක් රාගසිතින් කටයුතු කරද්දී, දේශසිතින් කටයුතු කරද්දී, මෝහසිතින් කටයුතු කරද්දී ඇඟිලි දික් කරනවා, අපහාස කරනවා, නිඳා කරනවා. නමුත් Tamanට තේරෙන්නේ නැහැ අනේ මේ පුද්ගලයා මේ අකුසලයට යොමු වුණේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ රාග ගින්න නිසායි. ඒ ද්වේෂ ගින්න නිසායි, ඒ මෝහ ගින්න නිසායි. අනේ ඒ ගින මා තුලත් තියෙනව නේද? මම තාම මේ ගිනි නිවා දමලා නැහැ නෙව කියලා Taman කෙරෙහි ඇඟිල්ල දික් කරගන්නේ නැහැ. අවාසනාවක මහත. ඒ නිසා පින්වත්නි ශ්‍රාවකයා කියන කෙනා හරි වෙනස්. ඒතර ශ්‍රාවකයාට දකින්න ලැබෙද්දී පත්තරයකින් වේවා, ප්‍රවෘත්ති වලින් වේවා, රූපවාහිනියකින් වේවා, ගුවන් විදුලියකින් වේවා තවත් අකුසල් කරන පුද්ගලයෙකු පිළිබඳ විස්තරයක් ශ්‍රාවකයාට හිතෙන්නේ, ශ්‍රාවිකාවට හිතෙන්නේ අනේ මේ පුද්ගලයා යම් අකුසලයකට යොමුනාද, යම් ආකාරයක ක්ලේශයක් හේතු කරගෙන ඒ කෙලෙස් මා තුලත් තියෙනවා. මම මේ කෙලෙස් දුරු කරගන්නේ කවදද? මම මේ කෙලෙස් බැහැර කරගන්නේ කවදද? ඒ ප්‍රශ්නය තමයි බුරා නැවත නැවතත් ශ්‍රාවකයාගේ, ශ්‍රාවිකාවගේ හිතේ පැන නගින්නේ. ඒ නිසා පින්වත්නි අපි බුදුදහම නාමයෙන්, බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ නාමයෙන් අපේ ජීවිතේ හැඩගස්වා ගන්න ආකාරය ගැන අපි නැවත නැවත සිතා බැලිය යුතුයි. මොකද අපි හිතනවා සමහර වෙලාවට අපි බුදුදහමට අනුවමයි ජීවත් වෙන්නේ කියලා. නමුත් අපි දන්නේම නැතුව සමහර වෙලාවට මේ රාග, දේශ, මෝහ කියන ගිනි නිසා අපි හරි කියලා හිතාගෙන වැරදි දේවල් කරන අවස්ථාවෙමටයි. අපි යහපත පිණිස පවතිනවා කියලා හිතාගෙන අයහපත පිණිස පවතින දේවල් කරනවා එමටයි. පුංචි ලාභ ප්‍රයෝජනෙ උදෙසා තමන්ගේත් අන් අයගේ ජීවිතයේ අනතුරේ හෙලනවා එමටයි. ඒ පටු
ඒ බොහෝම ලාමක ඒ අදහස් නිසා තමයි පින්වත්නි අද විශේෂයෙන්ම ලංකාවාසී බොහෝ දෙනෙක් උග්‍ර අර්බුද රාශියකට යොමු වෙලා ඉන්නේ. ඒ අර්බුද රාශියක් අතරින් එකක් තමයි මිනිස්යාගේම මේ නොමනා ක්‍රියාකාරකම් නිසා ඇති කරගත්ත මේ වකුගඩු රෝගය. වකුගඩු රෝගය කියන්නේ මේ අර්බුද රාශියකින් එකක්. ඇයි මේ විවිධාකාර කෘමි රසායනික ද්‍රව්‍යයන් ප්‍රමිතියෙන් තොර පොහොර වර්ග මේවා ඔහි පාවිච්චි කළා නොමිලේ දෙන තරමට ගැහුවා. අවුරුදු 20ක් 30ක් තිස්සේ කළ අපරාධය අද වෙනකොට අත්විඳිනවා. අද වෙනකොට ඒකේ විපාක අපිට පේනවා. ඔබ ගිහිල්ලා බලන්න දැන් ඔය පදවිය රෝහලේ අපි ගත්තොත් වකුගඩු ඒ ඩයලිසිස් අංශයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලේ ප්‍රේරණය කරන්න ඕනේ. ඒතර සතියට දවස් දෙකක් ඇවිල්ලා ඉවරලා මිනිත්තු සමහරට පැයක් මිනිත්තු 45ක් ඇඳට වෙලා ඔහි ඉන්නවා. අර ලේ ටික ඩයලිසිස් කරනවා මැෂින් එකේ. කොච්චර ලෙඩ්ඩු ඇවිල්ලා බලාගෙන ඉන්නවද කියලා මේ අනුරාධපුර පොළොන්නරුව ওই රෝහලට ගිහිල්ලා දැක්කම අපිට දුක හිතෙනවා. අවාසනාවක් කියන්නේ පින්වත්නි මේකට වයසකයි විතරක් නෙමෙයි. මේ තරුණ වයසේ දරුවන්ට පවා අද වෙනකොට මේ මාරාන්තික ලෙඩි හැදිලා. ඒ නිසා මේ මොහොතේ අපි ලෝකයා මොනවා කිව්වත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපගේ පින්වත් ජනාධිපතිතුමා. මේ මොහොතේ එතුමා නිර්භීත තීරණයක් අරගෙන තියෙනවා. මේ සියලුම ඒ රසායනික පොහොර ඉවත් කරලා කාබනික පොහොර පැත්තට යොමු වෙන්නේ. ඒක දුෂ්කරයි. ඒක අමාරුයි. ඒක බැලුමට කෙනෙක්ට පේන්න පුළුවන් මේක ප්‍රායෝගික නැහැ. එහෙම හිතන එක සාධාරණයි. මොකද අවුරුදු 10ක් 20ක් 30ක් තිස්සේ පුරුදු කරගත්ත පුරුද්දක් එකපාරට අනිත් පැත්ත හරවන්න බෑ. හැබැයි පින්වත්නි අපේ ජීවිතවල තිබිය යුතු න්‍යායක් තියෙනවා. ඒ තමයි අමාරුවත් දුෂ්කරවත් කොතරම් අමාරුවත් Tamanටත් අන් අයටත් යහපත පිණිස පවතිනවා නම් ඒ දේ කරන්න අපි පැකිලෙන්න හොඳ නෑ. Tamanටත් අන් අයටත් අයහපතක් වෙනවා නම් Tamanටත් අන් අයටත් හිරිහැරයක් වෙනවා නම් පීඩාවක් වෙනවා නම් ඒ කටයුතු කොච්චර පහසු වුණත් අපි කරන්න හොඳ නෑ. ඒ නිසා පින්වත්නි විශේෂයෙන්ම ඔබ අපි සියලු දෙනා සතුටු විය යුතුයි මේ විදේශීය ජාතිකයෙක් විදිහට ඒ පින්වත් ඩූ ෆූජියන් මහත්මයා විසින් එතුමා ඒ රටේ ඉඳලම තමයි මේ ෆිල්ටර් එක අපිට එව්වේ. එතකොට මේ ෆිල්ටර් එක මේ සාමාන්‍ය අපි සවි කරන මේ ෆිල්ටර් වලටත් වඩා උසස් තත්ත්වයක. එතකොට මේක ලාභයක් විදිහට ඔබ දකින්න, එය ආරක්ෂා කරගන්න. ඉතින් ඔබේ අපේ ජීවිතවලට මේ ලැබිච්ච උදාාර මනුස්ස ජීවිතය නිකරුණේ ගෙවි යන්නට ඉඩ දෙන්න එපා. අකුසල් රැස් කරන්න එපා. පවට යොමු වෙන්න එපා. දුෂ්කර වූවත් අමාරුවෙන් හරි යහපතේ හැසිරීමෙන් මේ ලැබපු දුර්ලභ මනුස්ස ජීවිතය දුර්ලභ බුද්ධ ශාසනය තුල උදාාර ශ්‍රාවක ශ්‍රාවිකා චරිතයක් ඇති කරගන්නට අප අද මේ දිනේ රැස් කර සියලු පුණ්‍ය ධර්මයනුත් හේතුපකාර වේවා. සාදු සාදු. ඒ වගේම අප මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ චීනේ ඩූ ෆූජියන් මහත්මයාටත් ඒ වගේම ඒ ආචාර්ය ශූලී මහත්මිය සිංයන් මහත්මයා ඒ වගේම ආචාර්ය දිමුත් නවරත්න මහත්මයා ඇතුළු ඒ පවුල්වල සෑම සියලු දෙනාටමත් ඒ වගේම පින්වත් අපගේ වීරසේකර මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් ඒ වගේම මේ පුණ්‍ය ව්‍යාපෘතිය සිදු කරගෙන යෑමේදී බොහෝ සෙයින් උපකාර කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල්
රංජන් ළමා හේ වගේ මෙතදුන් ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෑම සියලු දෙනාටම මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් ධර්ම අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ පොල්පිටිගම පිරිපාදු මධ්‍යස්ථානයේ මේ විදිහට ජනතාවට දීලා ජනතාවට පිරිනමලා අපි යන්නට සූදානම් වෙන වෙලාවේදී අපි ආදරණීය අම්මා කෙනෙක් එක්කයි කතා කරන්න සූදානම් වෙන්නේ. අම්මේ මේ ගමට පානීය ජල අවශ්‍යතාවය මොන වගේ ආකාරයකටද පහුගිය දවස්වල දැනුනේ? නමෝ බුද්ධාය. ඇත්තෙම මම ජලය ගොඩක් අපහසුතාවයෙන් හිටපු කෙනෙක්. මගේ නිවසට ජලය කොහොමදවත් තිබුණේ නැහැ. එවැනි මොහොතක පුණ්‍ය කටයුත්තක් වශයෙන් පින්නල් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවන ශ්‍රද්ධා මාධ්‍යයේ කල්යාණ මිත්‍රයන් සියලු දෙනාත් පිවිතුරු පැන් පූජාවට අනුග්‍රහය දරපු මේ මහත්මයාටත් පළමුවම පින් දිය යුතුයි. මේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන් බොහෝ සිටිනවා. වකුගඩු පර්යන්ත ඒකකයක් නිකව රෝහලේ තිබෙනවා. එවැනි දුෂ්කර ප්‍රදේශයකට මේ වගේ පිවිතුරු පැන් පූජා ලබා දීම පානීය ජලය නැතුව බොහෝ දෙනෙක් බොහෝ දුර ගිහින් ගේන්නේ. සමහර අවස්ථාවල රුපියල් 3ක් වගේ මුදලක් දීලා වතුර ලීටරයක් ගන්න. සමහර කෙනෙකුට වතුර ගන්න බැරි තරම් අපහසුතාව තියෙනවා. මොකද ඒගොල්ලෝ දුෂ්කරතා මේ පැත්තේ ඇත්තෙම හේන් ගොවිතැන් කුඹුරු ගොවිතැන් වලින් යැපෙන බොහෝ පිරිසක් ඉන්නේ. පානීය ජලය කියන එක ඇත්තෙම මිනිසාගේ සම්පතයි. ජලය මිනිසාගේ සම්පතයි. අහසින් වැටෙන එක ජල බිඳක්වත් අපතේ වෙන හැරියුතු යන්න එදා රජ දවසේ කියපණක් තියෙනවා. ඒ කියවන සත්‍යයක්මයි. මොකද මම බොහෝම ජලයෙන් පීඩා විඳ කෙනෙක් වශයෙන් මේ පානීය ජලය මට නම් මහා දැනෙන්නේ මේ මොහොත පුදුම සතුටක්. මේ ප්‍රදේශයේ සියලුම දෙනා වාසනාවන්තයි. මේ වාගේ මොහොතක ජල පීඩාවකින් විඳින මොහොතක සුදුසු කාලයේ සුදුසු දන් දීමක් මේ. මම හිතන්නේ භාගතුන් වහන්සේගේ දේශනාවේ සත්‍යයි. ඒ සත්‍යයෙන් ඔබ සියලු දෙනාටමත් යහපත උදා වේවා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට බොහොමත්ම පිං පිවිතුරු පැන් පූජා අප රටේ දුෂ්කර හැම පැත්තකම මේ වාගේ පැන් පූජා කරන්නට ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට වාසනාව ලැබේවා. බොහොමත්ම පින් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඇත්තටම මේක විශාල පුණ්‍ය කර්මයක්. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සිතවිල්ලක් අනුව මේ පටන් ගත්ත මේ වැඩපිළිවෙල විශේෂයෙන්ම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ මැදිහත් වෙලා මුල් වෙලා ලංකාව පුරාම කරගෙන යන මේ කටයුත්ත ඊටාම උතුම් පුණ්‍ය කටයුත්තක්. වතුර කියන්නේ බොහොම ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන පළවෙනි දේ. කෙනෙක්ට කෑම නැතුව දවස් ගාණක් ඉන්න පුළුවන්, නමුත් වතුර නැතුව ඉන්න බෑ. විශේෂයෙන්ම දැන් මේ පළාත්වල මේ වකුගඩු රෝගීන් විශාල පිරිසක් ඉන්නවා. අපිට හම්බෙලා තිනවා සමහර ගම්වල ජනගහණයෙන් 20%ත් 40ත් අතර ප්‍රමාණයක් වකුගඩු රෝගීන්. ඉතින් මේ මිනිස්සු හරීම අසරණ වෙලා ඉන්න වෙලාවක මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් මුල් වෙලා පින්වත් ලොකු සාන්නාසික අදහසක් අනුව කරගෙන යන මේ උතුම් කටයුතු නිසා ඒ දහස් ගණනක් වකුගඩු රෝගීන්ට විශාල පිළිසරණක් වෙලා තියෙනවා මේ වැඩසටහන. ඉතින් ඒක ඊටාම උතුම් පුණ්‍ය කටයුත්තක් හැටියටයි මම දකින්නේ. ඒකට ඉතින් මටත් යම් මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඒ පිනට සහභාගී වීමට වාසනාව ලැබිලා තියෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා. දහසක් පැතුම් පොදි බැඳගෙන බැඳී ඇති වැට කඩුළු මායිම් අතර දැන් ඔවුන් සිනහනගන්නේ මෙතෙක් ඔවුනට පැවති විශාල අඩුවක් මෙලෙස පිරවීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට SCO YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ඔබන්න.